මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 ලාභකෝ භික්ඛවේ සුලද්දාවෝ භික්ඛවේ කනෝ වෝ පටිලද්දෝ බ්‍රහ්මචර්යා වාසායාති ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ පවුලේ ප්‍රමුඛ මේ මොහොත ධර්ම ශ්‍රවණයක් සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝකවාසී සදහවර පින්වත්නි, ධර්ම ශ්‍රවණේ යනු බුදු සමයේ වැදගත්ම අංගයක්. අප දුටු ආකාරයට නොව බුදුන් වහන්සේ ලෝකයේ දුටු ආකාරයට කරුණු පැහැදිලි කිරීමක් ධර්ම ශ්‍රවණය මගින් කෙරෙනවා. අප දකින්නේ ඇසින් නැත්නම් අපගේ නුවණින් සහ බුද්ධියෙන්. තථාගතයන් වහන්සේ ලෝ දැකලා තිබෙන්නේ ප්‍රඥා ඇසින්. මේ දෙක අතර වෙනසක් පවතිනවා. මෙන්න උන්වහන්සේ දැකවදාළ ආකාරයෙන් දකින්න පුළුවන් වෙනකොට තමයි අපට නිවැරදි දැක්මක් බවට ඇති කරගෙන ඒක දෘෂ්ටියක් බවට පත් කරගන්න නැතිව භව ගමන සුවපත් කරගන්න පමණක් නෙවෙයි භව නිරෝධයටත් පාර යොදා ගන්න පුළුවන් කමක් තිබෙනවා. මේ සඳහා අප කියවන ත්‍රිපිටකය තුළ පවතිනා වූ සුන්දර දේශනාවන් අතර මේ සංයුත්ත නිකායේ 4 කොටසේ පවතිනා වූ ඝන සූත්‍රයත් මගේ විශේෂ අවධානයට ලක් වෙලා තිබෙනවා. අද මම මේ ඉදිරිපත් කරන්නේ මේ සමාජයේ තියෙන වැරදි මතයක් දුරු කිරීමට අවශ්‍ය සාක්ෂියක් මේක තුල තිබෙන නිසා ඒ තේරුම් කරලා දෙන්නයි. හොඳින් සවන් දීලා මේක තේරුම් ගන්න. මේ මතේ පැහැදිලි කරමින් ඉදිරිපත් කරන මමද වැරදි, සමාජයේ තියෙන මතේද වැරදි කියලා තේරුම් ගන්න ඔබට ශක්තිය තියෙන්න ඕන. මා වැරදි නම් ඒකෙන් සිදුවෙන හානිය මටනේ, වෙනත් කාටවත් වෙන්නේ නැහැ. නමුත් සමස්තයක් වශයෙන් වැරදි හානියක් අදහසක හිටපුවම ඒකේ හානිය මට පෙනෙනවා. දැනටත් මේ සමාජයේ මේ වරද සිදුවෙන් පවතින නිසා මේ සූත්‍රයේ ආශ්‍රයෙන් මොකක්ද මේ බුදුන් වහන්සේ වදාරලා තිබෙන්නේ කියන එක ඔබේ විශේෂ අවධානයට යොමු කිරීම මගේ බලාපොරොත්තුවයි. කුමක්ද බුදුන් වහන්සේ මෙහිදී වදාරන්නේ? තමන් වහන්සේ ඉදිරිපිට හිටියා වූ භික්ෂු පරපුර ආමන්ත්‍රණය කරමින් ඔබට ලැබී තිබෙන්නේ ලාභයක් කියලා කියනවා. මේ ලාභය වෙළඳ ව්‍යාපාරයකින් ලැබෙන ලාභය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. උන්වහන්සේලාට මේ ජීවිත තුළ බුදුවරයෙකුට සවන් දී අනුගමනය කරන්න ලැබුණ ඉඩකඩ. සුලද්දා වූ භික්ඛවේ කනෝ පටිලද්දා. තව සුලද්ද කියන්නේ ඒක විශේෂයෙන් ලද දෙයක්. අනිත් අයට නොලැබෙන. ඔබලාට. ඒ වගේ මේක කණය සනයක්. ඒක විශේෂයෙන් ලැබුණ දෙයක්. එෂණය දුකින් මිදීම සඳහා. එම නැත්නම් දුක් අවසන් කිරීම සඳහා. එමත් නැත්නම් බඹසර වාසය සඳහා ඔබට ලැබිලා තියෙනවා විශේෂ වරප්‍රසාදයක් අවසරයක්.
දැන් බඹසර වාසයේ ඉස්සලා තේරුම් ගන්න වෙනවා. තාමත් අබ්‍රහ්මචර්යා වේරමණී ශික්ෂාපදයේ කියමින් හින්දු සමාජයේ තිබුණා වූ කාමයන්ගෙන් වෙන්වීමේ දවස ගත කරනවා කියන එකනේ අපි පාවිච්චි කරන්නේ. ඒක එහෙම පාවිච්චි කරන්න පෘථග්ජනයින්ට වරදක් නැහැ ඒකේ. නමුත් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් වල මේ වගේම තැනක තියෙනවා බුදුන් වහන්සේගෙන් විමසූ අවස්ථාවක් භික්ෂුවක් ස්වාමීනි බ්‍රහ්මචර්ය කියලා කියනවා. බ්‍රහ්මචර්යවතු බන්තේ උච්චති පිතාවතානකෝ බන්තේ බ්‍රහ්මචර්යෝ හෝති. ස්වාමීනි කොහොමනකින්ද බ්‍රහ්මචර්ය කියලා කියන්නේ කියලා අහපුවාම තථාගතයන් වහන්සේ දීපු පිළිතුරේ නෑ බ්‍රහ්මචර්ය කියන්නේ අවිවාහක ඉන්න එක කියලා හැම. තථාගතයන් වහන්සේ වදාරනවා බ්‍රහ්මචර්යාව යන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ප්‍රතිඵලය සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීමයි. ඒකට සෝවාන් ආදී මාර්ගඵල පිළිවිලින් නිවීමටපත් වීමට මඟ ගන්න එකටයි බඹසර හැසිරීම කියලා කියන්නේ. මෙන්න මේ භික්ෂුන් වහන්සේලාට මේ ක්ෂණය මේ බඹසර හැසිරීම සඳහා ලැබිලා තියෙන අවස්ථාව අතිශය දුර්ලභ දෙයක් බව කියන්න උන්වහන්සේ වදාරන්න උන්වහන්සේ උත්සාහ කරනවා. ක්ෂණය සම්බන්ධයෙන් තව ටිකක් කියලා ඉන්න ඕන. ඔය අංගුත්තර නිකායේ පවතින අක්කන කියන සූත්‍රයක සඳහන් කරලා තියෙනවා මීට ආසන්න කියමනක් බඹසර වසන්ට සුදුසු නැති ෂණ 8ක් මේ විශ්වයේ ලෝකේ තියෙනවායි කියලා. ඒ 8ේම උපන් අයට බුදුන්ගෙන් සහ ධර්මයෙන් වැඩක් ගන්න වාසනාව නැහැ කියලා ඒක මින් පෙර දේශනාවල මම පෙන්නලා ඇති. අපාගත සත්වයාට එහෙම නැත්නම් මන්ද බුද්ධික සත්වයාට එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටික සත්වයාට සදහම් නොවන සත්වයාට දීර්ඝ වශයෙන් ආයුෂ තැන්වල උපන් සත්වයින්ට ආදී වශයෙන් අර ෂණය නැමැති අවස්ථාව ලැබෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ. ෂණය කියන එක මෙතන තප්පරයක් එහෙම නෙමෙයි මතක තබා ගන්න. ඒ මොහොතේ කළ යුතු දේ කියන අර්ථයයි ෂණය කියලා කියන්නේ. දුර්ලභාකරණ සම්පatti කියනවා. ඒක ඊට පස්සේ මිනිසාට පමණයි මේ ෂණ සම්පත්තිය ලැබෙන්නේ කියලා තියෙනවා. ෂණ සම්පත්තිය හඳුන්වන්නට යාමේදී අසකරණාසය දිවකයි ලැබීම ෂණ සම්පත්තිය කියලා හඳුන්වපු යුගයකුත් තිබුණා. එහෙනම් ඉතින් ගවෙන්නත් සුනකින්වත් අසකරණාසය දිව ලැබිලා තියෙනවානේ. ඒ නොතේරුම්කම තුළ කියන දෙයක්. මෙය පැහැදිලි කර ගැනීම සඳහා වඩාත් උදව් වෙන තැනක් තිබෙනවා. අපි ඒකට යන්න ඕන. එතකොට අෂ්ට දුස්තක්ෂණ කියන කාරණාවේදී අයිති වෙනවා අරූපී රූපී ධාන වලින් අසඤ්ඤතල වගේ එකක්. ඒ වගේම මන්දබුද්ධික වෙන එකක්. ඒ වගේම නිරේගත උපදි ලබන එකක්. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික උපදින එකක්. අබුද්ධෝත්පාදයක සදහම් මහන්ට නොලැබෙන එකක්. කියන මේ කරුණු. ඒ වගේම මේ කරුණු සහිත අයට මේ අවස්ථාව උදා කරගන්න බෑයි කියලා. මේක පැහැදිලි කරන්න උන්වහන්සේ යොදාගත්ත උදාහරණය ඊටාම සුන්දරයි. අන්න ඒක ඔස්සේ තේරුම් ගන්න. මහණෙනි මම දකිනවා සලායතන නම් වූ නිරයක්. බුදුන් වහන්සේ වදාහරනවා. එහි ඉන්න අයට සලායතන කියන්නේ එහෙනම් ආයතනම ආයතන 6ට. ඒකෙන් ඔබ හිතන්න එපා ඔබට වගේ හැකරණාසී දිවකය වෙන වෙනම තිබෙනවායි කියලා. නමුත් 6ට එන දේවල් එනවා මනෝද්වාරයට. උදේ පටන් රැ වෙනතුරු දකිනහන හැම දෙයක්ම අකමැති අප්‍රසන්න අමනාප දුක්ගෙන දෙන. අතරක් නැති දුකකටපත් වෙලා ඉන්නේ. ඒ නිසා ඒ සලායතන නිරේ ඉන්න අයට දුකම විඳිනව ඇරුණාම ඒන් මිදෙන්න අවශ්‍ය ප්‍රඥාවක් පහළ කරගන්න අදාළ අවබෝධය ලබා දෙන කෙනෙකුත් නැහැ, ලබා ගැනීමේ හැකියාවකුත් නැහැ. අනේක පළවෙනි තේරුම් ගන්න වෙනවා. එතකොට ඔවුන් අර නිරය කියන අක්කනේ ඉන්න අය. අර අක්කන සූත්‍රයේ සඳහන් කරපු එකේ සිංහල පරිවර්තනයේදී අසඤ්ඤතල රූපාවචර අරූපාවචර බඹතල පමණයි අක්කන කියලා පෙන්වලා තිබෙන්නේ. දෙවියන් අක්කන කියලා පෙන්වලා නැහැ. නමුත් මේ අසඤ්ඤයේ දිගු ආයුෂ ඇති අසඤ්ඤතල කියන වචනෙන් සමහර විට දෙවියනුත් පෙන්වවද කියලා මට හිතෙනවා. මන්දයත් මේ ඊළඟ පදේ තියෙන කාරණේ විමර්ශනය කරලා බලන්නකෝ. ඔය සලායතන නිරය. මහණෙනි මම සලායතන ස්වර්ගයක් දකිනවා.
එහි උපන්න අයට දොරවල් හයට නිරන්තරයෙන්ම හමු වෙන හැම දෙයක්ම ප්‍රසන්න ප්‍රියදායක මනාපය උපදින. එතකොට ඒක සැප. ඒකේ අතරක් නැති සැප. අතරක් කියන්නේ අතරක් අහු වෙන්නේ නැහැ. දැන් අතරක් නැති සැප නම් ඒ සැප විඳිනව ඇරුණාම ඒකේ දුකක් වෙන්න. දැන් මේ දුකටපත් වුණාට දුකින් මිදෙන්න පාර කියලා දෙන්න කෙනෙක් නැසා ඒ දුක විඳින්න වෙනවා. අතරක් නැති සැපටපත් වුණාට දුක දැනෙන්න විදිහක් නැහැ. නමුත් බුදුදහමේ ධර්ම මාර්ගය දුක දැකලා හේතුව දැකලා නැති වූ තැන දැකලා මාර්ගය. මම මේක කියන්නේ හේතුවක් තිබෙනවා. මේ රටේ තාමත් තිබෙනවා. පින් කරලා දිව්‍ය ලෝකෙ ගිහින් එතනින් එහා පැත්තට බණ අහලා සෝවාන් වෙන්න මාර්ගඵල ලබන්න පුළුවන් කියන අදහස. නැත්නම් දෙවියොත් බණ අහනවා දෙවියොත් පින් කරනවා කියලාත් මං අහලා තියෙනවා. මොන ත්‍රිපිටකයේ කියවලත් දන්නේ මේ අදහස් සමාජයට එන්නේ කියලා මට හිතෙනවා. මේ මම කියවන ත්‍රිපිටකයේ මේවා නෑනේ. වෙන එකක් වෙන්න ඇති. මන්දයත් මිනිසා විසින් කරන පාප කර්මය පුණ්‍ය කර්මය ධාන කර්මය විපාකයයි නිරය සුගතිගාමීත්වය බවලෝ කියලා කියන්නේ. ඒවත් තියෙනවා නෙමෙයි මේ කර්මයට විපාක වශයෙන් උපදින්නේ. මේ පාප කර්මයට පුණ්‍ය කර්මයට විපාකයට. ඒ ධානලාභී ආපහු ධාන වඩන්නේ නැහැ. ධාන විපාක ගෙවෙන කල් විඳිනවා. සුගතිගාමියා සුගතිගාමී විපාකයේ විඳිනවා අරුණ ඉවර කරනවා අරුණාම ආපහු පින් කරන්න පුළුවන් තැනක් නැහැ. නමුත් අපේ අයට උගන්ලා තියෙනවා නම් දිව්‍ය ලෝකෙකින් පින් කරන්න පුළුවන් දිව්‍ය ලෝකේ කට්ටියත් බණ අහනවා කියලා. මේ සූත්‍රයේ පෙන්වන්නේ ඒ අවස්ථා දෙකම. සලායතන නිරයයි සලායතන ස්වර්ගයයි ශන සම්පatti නෙවෙයි කියලා. මන්දයත් ලාභය නැතිවීම දුකයි අලාභයම දුකයි. එතකොට මේ ලෝකේ අපිට සැප දුක දෙක නිති පෙරලීම තියෙනවා. එතකොට සැප තියෙනවා ඒකේ නමුත් නැතිවීම දුකක්. දුක තියෙනවා දුක ඒමම දුකක්. හොඳයි සැප දුක ආශ්‍රයෙන් කියන්න මේ වචනේ පුළුවන් නම් කෙනෙක්. යදනිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත් යමක් අනිත්‍ය නම් දුකක්. දැන් හරිද? ඒ යම වතු පිටිඩ කඩන්නම් ඔන්න ඒවා නැති වෙන එක දුකක් වෙන්න පුළුවන්. නමුත් යම ලාභය නම් නැතිවීම දුකක්. අලාභය නැතිවීම කොහොමද දුකක් වෙන්නේ? අලාභයම දුකක් නේ. නැතිවීම සැපතක් වෙන්න ඕනනේ. අනිත්‍ය කියන්නේ ඒක නම් මෙන්න මේ නිසා මේ ශන සූත්‍රයේ සඳහන් වෙන ශන සම්පatti පෙන්වන්නේ ශනය හැම මොහොතේම වර්තමාන මොහොත පමණයි. වර්තමාන මොහොත අපි ලෝකෙට මුහුණ දෙන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන්. අර නිරේගාමීන්ට වගේ නෙවෙයි, සුගතිගාමීන්ට වගේ නෙවෙයි. අපිට ලාභේ නැතිවීම දැනෙනවා, අලාභේ නැතිවීම දැනෙනවා. අරයට අතරක් නැති නිසා දුකම පවතිනවා. නිරේයයට. අරයට අතරක් නිසා සැපම පවතිනවා. සැප පවතින බැවින් ඔවුන් නිවීමක් කියලා හිතනවා. ඊට එහා හොයන්නේ නැහැ. දෙවියන් සමග දෙවියන් කරපු සාකච්ඡා සම්බන්ධවලදී පෙන්නනවා. තථාගතයන් වහන්සේ මම දැන් බාලපඬිත වෙන්නේ නැති. ඔවුන් කියනවා අපි මේ සක්කායෙන් මිදිලා ඉන්නේ කියලා. ඒකෙන් කියන්නේ ඔවුන් නිවනේ ඉන්නවා කියලා හිතන් හිටියයි කියලා. බැලුවම ඔවුන් විඳින සැපත් සක්කායෙහිවත් පංච උපාදානස්කන්ධය තුළ බවුන් තේරුම් ගත්තයි කියලා. එතකොට දැන් මේ අපාගත සත්වයින්ට නැති දෙවියන්ට නැති වරමක් මේකේ තියෙන එක නේද මේ පෙන්වන්නේ. කන කියලා. දැන් හරි නේද? මේකේ මොකද්ද වෙන්න ඕන? දුක දකින්න ඕන, දුකට හේතුව දකින්න වෙනවා. අර අපාගත සත්වයාට දුක දකින්න බෑ, දුක විඳින්න ඕන. දෙවියන්ට සැප විඳින්න වෙනවා. ඒ දෙකෙන් මිදෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගය ගන්න ඔවුන්ට ඉඩ කඩ නැහැ. දැන් බලන්න මොකද්ද
දුර්ලභංච manussත්තං බුද්ධෝත්පාදෝච දුර්ලභෝ දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝ කන සම්පatti දුර්ලභයි නේද? එනිසා අපායේ හෝ දිව්‍ය ලෝකේ හෝ බඹලෝ තියෙන එකක් වශයෙන් මම දකින්නේ නැහැ කන සම්පත්තිය. කන සම්පත්තිය ඒ මොහොතට උඩන ලාභයේහි අලාභයේ සැපේ දුකේ නිന്ദා ප්‍රශංසාවේදී දකින්න වාසනාව ලබන පුද්ගලයා බුදුන් වහන්සේගේ අවවාද ලබන කෙනා. මෙන්න මේ භික්ෂුන්ට ඒකයි වදාරන්නේ සුලද්දා ලාභවෝ භික්කවේ. ඔබලට මේ ලැබිලා තිබෙන්නේ. ඒ වගේම සුලද්ධාවෝ කනෝ විශේෂයෙන් ලැබපු ක්ෂණයක් අවස්ථාවක්. මොකටද? දුක් කෙලවර කිරීම පිණිස බඹසර වසන්ට. දැන් බුදුන් වහන්සේ මේ ලාභාලාභ දෙකේ සැප දුක් දෙකේ තිබෙන ඇලෙන ස්වභාවය සහ ගැලෙන ස්වභාවය පැහැදිලි කරලා දෙනවා. අන්න අපිට බණ තේරෙන්නේ පෙර ඇලෙන සහ ගැටෙන ස්වභාවය තුළ අපිත් ජීවත් වෙලා ඉන්නවා. අපටත් පාපයට මුල් වුණොත් පාපයේ මුල් කොටගෙන ගිහින් අර සලායතන නිරයට යන්න වෙනවා. පෘථග්ජන භාවය තුළ පින බහුල වුණොත් සලායතන ස්වර්ගයට යන්න වෙනවා. ෂණ සම්පත්තිය මග ඇරෙනවා නේද? මිනිසෙකු වී පස්දොරට ගැටෙනා විට තමන් හදාගත්ත මතයට දෘෂ්ටියට අනුව චිත්තාභ්‍යන්තරයේ තිබී ඇවිදින් ඇතිවෙන්නා වූ මේ මානසික දුකට ඇලෙන්ට ගැටෙන්න ගියොත් නැවත නැවතත් ඇලීමෙනුත් සසර ගැටීමෙනුත් සසර. ඒ ඇලීම ගැටීම මුලා වෙන එකට කන සම්පත්තිය කියන්නේ නැහැනේ. කන විපත්තිය. එසේනම් දැන් මේ පෙන්වන ආකාරයට සියලු දුක් ගෙවීම සඳහා බඹසර හැසිරෙන්නට ලබා දී තිබෙනා වූ ක්ෂණය කල්පයක්ද අවුරුදු 100ක්ද අවුරුද්දක්ද මාසයක්ද නැහැ. දවසක්ද ඒත් නැහැ. තව ටිකක් බෙදාන එනකොට එවිට ඔර්ලෝසුවේ කාලෙන් නම් තත්පරයක් පමණයි ඊට එහාට ගත්තාම සිතේ නම් චිත්ත වීතියක් චිත්තක්ෂණයක් ස්කන්ධ පංචකයක් පමණයි. දැන් මෙතන මේක තුළ පවතිනා වූ අබ්‍රහ්මචර්යාවයි බ්‍රහ්මචර්යාවයි හොයාගන්න. මෙතන බඹසර හැසිරීමක් නැතුව සිදුවෙන සිද්ධියක් පවතිනවා. ඒ බඹසර හැසිරෙන්නේ නැත්තේ කවුද? දුක් කෙලවර කිරීම සඳහා සසුනේ බඹසර හැසිරෙන්න පෙන්නන්නේ. මගේ ශාසනයේ සියලු දුක් ගෙවීම සඳහා බඹසර හැසිරෙන්න එන්න කියලානේ කියන්නේ. තථාගතයන් වහන්සේ අර පස්වග තවුසන්ට ශ්‍රාවකින්ට වදාළ වචනේ පෙන්වන්නේ ඒකනේ. සම්මා දුක්ඛසාන්ත ක්‍රියාය කියලා. එතකොට අර දුක් කෙලවර කිරීම සඳහා හැසිරිය යුතු බඹසරක් තියෙනවා. ඒක මේ මොහොතේ හැසිරෙන්න ඕන එකක් නේ. මේ මොහොත ඔබට කොහොමද ලැබෙන්නේ? මේ මොහොත ඔබට ලැබෙන්නේ ඔර්ලෝසුවේ කාලෙන් නම් පෙරවරු පස්වරු සන්ධ්‍යා රාත්‍රී අලුයම වශයෙන් බලන මොහොතට ඒ වෙලාවේ තියෙන එකට ඒක සන්ධ්‍යාවේ අලුයම මධ්‍යහන කියලා කියන්න පුළුවන්. ඔබේ ඇසෙන් ඔබේ ජීවිතයෙන් බලන කාලේ නම් අවදි වූ තැන් පටන් නින්දට යනතුරා ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් හෝ මනෝලෝකයෙන් මේ මොහොත උදා වෙනවා. මේ මොහොතේ ඔබ කා සමගද ඉන්නේ? මම මේ කතා කරන්නේ ඉන්න බාහිර පුද්ගලයෝ සම්බන්ධයෙන් නෙමෙයි. ඒක මව්පියන් නෑදෑහිත මිත්‍රාදීන් ගුරුවරුන් ආදී වශයෙන් වෙන්න පුළුවනි. ඔබ ඉන්නේ රූපය සමග, ශබ්දය සමග, ගන්ධය සමග, රසය සමග, පොට්ටබ්බේ සමග, ධම්මාරාමන සමග. මේ එකක් සමග. මතක තබා ගන්න. නැත්නම් ලාභය සමග, අලාභය සමග, සැප සමග, දුක සමග, නිന്ദා සමග, ප්‍රශංසාය සමග වෙන්නේ.
අර සලායතන නිරයයට නම් තියෙන දුක විතරයි. ඒ නිසා ඒක විඳින වරනම අතරක් පේන්නේ නැති නිසා මිදෙන්න කියලා දෙන්න කෙනෙකුත් නැහැ විඳින්න ඕන. සලායතන ස්වර්ගයට දුකක් දැනෙන්නේ නැති නිසා ඒගොල්ලෝ ඒ සැප නිවන කියලා හිතන් ඉන්නවා. ඒගොල්ලොන්ටත් අපට කොහොමද මේක සම්පත්තියක් වෙන්නේ? මේ එක සමානව මේ හටගන්නා වූ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසාය සායස සදාකාලිකව පවත්වන්න බෑ. ඇති වුණොත් ඇතිවීම සමගම නැති වෙනවා. ඇතිවීම සමග නැතිවීම අනිත්‍යද? ඒ නිසාද දුක ගෙනත් දෙන්නේ? ඇතිවීම සමග නැතිවීම අනිත්‍ය නම් බුදුරජාණන් වහන්සේටත් ඒක සිදු වෙනවා, රහතන් වහන්සේලාත් ඒක සිදු වෙනවා. එහෙනම් අනිත්‍ය උන්වහන්සේලාටත් ඒ අනිත්‍ය සිදු වෙන නිසා දුක ගෙනත් දෙන්නේ නැතයි. ඔය අද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා පදේ විවරණය කරන සිංහල අර්ථයට මම ඔය ආදහස් යොමු කරන්නේ ඔබේ පාලිය වැරදි කියලා නෙමෙයි එහෙම කියන්නේ. මේ ලාභ අලාභ සැප දුක් ඉන්දා ප්‍රශංසා දෙකේදී මොකද වෙන්නේ පෘථග්ජනයින්ට? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස කම්පති. මේ අටරෝදහම සිදු වෙනවා. ඔබට තර්ජනය කරලා ඔබට දුක් ගෙනත් දෙනවා. දුක් ගෙනත් දෙන්නේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසාද ඒවා සමග ඇලීමෙන් ගැටීමෙන් නැති වුණ බන්ධනයද? දුකට හේතුව ලාභාලාභ නින්දා ප්‍රශංසා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවාද? දුකට හේතුව ඇලීම ගැටීම හේවත් තණ්හාව කියලා දේශනා කරනවාද? ඒ මොහොතේ උපදින තණ්හාව ශේ කිරීම පිණිස නොඇලීමෙන් නොගැටීමෙන් නිමා කිරීම පිණිස දුක් ගෙවීම පිණිස වබසර හැතරෙන්න නේද තියෙන්නේ? දැන් මේකට අවස්ථාවක් උදා කරගත යුතුද? අවස්ථාව උදා වෙනවද? මේ සදහන් ශ්‍රවණය පිළිබඳ වැටහීමක් නැති අය නේද මේ තමන්ගේ චිත්තාභ්‍යන්තරයේ මෙසේ ලාභාලාභ සැප දුක් නින්දා ප්‍රශංසා ගොඩකට කම්පාවක් තියාගෙන පෘථග්ජන භාවයේ තබාගෙන ලෝභ දේශ මොහ මූලයන් සඟවාගෙන ඒවා බාහිරයට ගැටෙනකොට ඒවා මතුවෙන එක පීඩණය වළක්වන්න. මොකද සිත තුළ මීට අදාළ වෙන් කර ගැනීමක් තිබෙනවා නම් ගැටෙනකොට ඒක එනවා. තරහක් තිබෙනවා නම් තරහ එනවා, බයක් තිබුණොත් බය එනවා, ඊර්ෂ්‍යාවක් තිබුණොත් යමක් තිබෙනවා නම් ඒක මතුවෙන්න බාහිර කාරණා දෙනවා. බාහිර කාරණා දුක් ගෙනත් දෙනවා නෙමෙයි, බාහිර කාරණා හේතුවෙන් ඔබේ සිතේ තිබෙනා වූ දුක යලිත් මතුවී ඔබ දුකටපත් කරනවා. දැන් බාහිර කාරණා නිසා ඔබ ඇතුළේ තිබෙනා වූ දේවල් එනතුරු ඔබට නිදහස් වෙලා හිටියකද? මේ බාහිර කාරණා නිසා ඔබේ හිතේ ඇතුළේ තිබෙන දේවල් තිබෙන තැනට කියන නම මොකද්ද? තණ්හා අනුසය. ඔබ විසින් මේ ඇති වී නැති වෙන ඇලෙන්න ගැටෙන්න දෙයක් නැති ලාභාලාභ කරෙහි ඇලී සහ ගැටිලා ඒක තුළින් මුලා වී මමත්වයෙන්ගෙන චිත්තාභ්‍යන්තර ගත කළ නිසා නේද ආයෙ ගැටෙනකොට ඔබට මේ දුක් ගෙනත් දෙන්නේ. තථාගත බුදුවරුන්ට නත්ති මිඤ්ඤා නමිඤ්ඤිතන්ති නත්ති තථාගතයන් වහන්සේලාට ඉංජිත නැත්නම් දුක් නැහැ කියලා තියෙනවා. නත්ති බුද්ධාන මිඤ්ඤිතන්ති. බුදුරජාණන් වහන්සේලාට ඉංජිත නම් වූ දුක නැහැ කියලා. ඇයි ඇස් දෙක පියාන හිටියද උන්වහන්සේ? ආහාර නොගෙන හිටියද? ලෝකේ අටලෝ දහමට මුහුණ නොදී හිටියද? මොන දුන්නා. ඇයි මේ තරම් මේවා අපි කියන්නේ? මේ අටලෝ දහමේ තර්ජන සහිත ලෝකේ තර්ජනයේ බාර ගන්නා පෘථග්ජනයා. මෙහෙන් හම් වෙන්නේ ප්‍රත්‍ය විතරයි බාර ගැනීම තමන් ළඟ තියෙන දුර්වලකමක්. මේ බාර ගැනීමෙන් ලබන්නා වූ මේ තර්ජනීය පීඩනය දුක කියන එක මේ විශ්වය තුළ ලෝකයේ තුළ මිනිසුන්ට කවමදාකවත් තව රටක තව ජාතියක තව ආගමක වුණාම ඉපදලා ඉන්න වෙන්නේ පෘථග්ජන වශයෙන්. ඒ නිසා ලෝක ධර්මයේ පවතින දුකට ගැලවෙන්න තැනක් පෘථග්ජන සමාජයේ නැහැ. අතීතෙත් නැහැ, අනාගතෙත් නැහැ. අන පෘථග්ජන භාවය තුළින් ඔබ මේ ජීවිතය අතහැරලා සසරට ගියොත් මිනිසෙක් වශයෙන් ඉපදුනායි කියලා පෘථග්ජන භාවයෙන් බලන්නේ. එතකොට ඔබ හිතන්නේ
ලෝකේ තියෙන දේවල් තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ කියලා. ලෝකේ තියෙන දේවල් ඔබට දුක් ගෙනත් දෙන්නේ නැහැ. ලෝකේ තියෙන දේවල් ප්‍රත්‍ය වශයෙන් මුණ ගැසෙනවා. ප්‍රත්‍ය කියන්නේ පුංචි සාධකයක් වශයෙන් ඔබ විසින් උපාදානය කිරීමෙන් ඇලීමෙන් ගැටීමෙන් සංගවාගත් දුක උපදිනවා. දුක්ඛම උපදී. දුක්ඛම විඳී. ජීවිතේ පුරාද නෑ. ඒ මොහොතට උපදින ස්කන්ධ පංචකයක් පුරා. ඇයි ඒකට ඔබ අගයක් එකතු කළ නිසා. ඇලීම මුලාව ගැටීම මුලාව කියන දෙක යටතේ නැත්නම් මඤ්ඤමානය හෙවත් මමත්වයෙන් ගැනීම කියන වරද යටතේ ඔබ ඒවා සමග ඇල්ලුව නිසා. දැන් පෙන්නන්නේ ප්‍රියයන් සමගත් අප්‍රියයන් සමගත් එක් නොවන්න. මන්දයත් ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්ය අප්‍රියයන් හා එකතු වීම දුකේ. මේ ප්‍රියයන් කියන්නේ බාහිර ලෝකෙ තියෙන පුද්ගලයෝ කියලා විතරක් ගන්න එපා. අප්‍රියයන් කියන්නේ තරහකාරයෝ කියලා. මේ පෙන්නන්නේ දොරවල් පහටම දාලා ප්‍රියාප්‍රිය අරමුණු සමග ඇලෙන්න එපායි කියලා එක් වෙනවා කියන්නේ. ඔකද ඇලුනහම ප්‍රියක නැති වෙන එක දුකක් අප්‍රිය කියන එක දුකක්. හරිනේ දැන්? මෙන්න මේ දෙකට මැදි වෙලා ජීවත් වෙන ජීවිතය නේද මේ පෘථග්ජන භාවය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයින්ට මෙන්න මේ ෂණේ මේන් මිදීම සඳහා කියලා දෙනවා අන්න බඹසර වැසීම සඳහා ෂණය. ෂණ සම්පත්තිලාභීන්. ෂණ සම්පත්තිලාභීන් හිටියේ බුද්ධ කාලේ පමණක් නෙමෙයි අදත් සදහම් මතු වුණොත් ෂණ සම්පත්තිලාභීන් මේ වැඩේ කරගන්නවා. එතකොට ඔවුන්ගේ සිතේ පවතිනා වූ බර, ඔවුන්ගේ සිතේ පවතිනා වූ දුකටපත් වෙන කාරණා, කම්පන කාරණා, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය ආදී දේවල් ඔවුන්ගෙන් අතුරුදහන් වෙනවා. එතකොට ඔවුන් පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති බුද්ධ කාලයේ කතා කරනවා වෙනත් ආගමික ශාස්ත්‍රවරු නැත්නම් ශිෂ්‍යයෝ කොණ්ඩරවුල් වවාගෙන වැරහැලි තවරාගෙන අපිරිසිදුව ඉන්නවා. ඔබ වහන්සේගේ ශ්‍රාවකයෝ එක වේලක් විතරක් වළඳලා පිරිපුන් මොහොනක් ඇතුව බොහොම සුන්දරව ඉන්නවා. ඇයි හේතුව කියලා. ඒකට පෙන්වන්නේ අන්න අර විඳවීම නැහැ. අතීතං අනුසෝචಂತಿ අතීතෙන් එන එක මමත්වෙන් අරන් විඳවන්නේ නැහැ. අනාගතය පිළිබඳ මමත්වෙන් ගන්න බලාපොරොත්තු නැහැ. පච්චුප්පන්නේන යාපෙන්ති මේ මොහොතේ හමු වෙන හැට කනට නාසයට හමු වෙන එකට කිව්ව පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් උපදින දේ. ඒක ආත්මකට නොගෙන අතහරිනවා. බඹසර වසනවා. ඒ නිසා ලෝභ වශයෙන්, ද්වේෂ වශයෙන්, මෝහ වශයෙන් බැඳීමක් සිත අපිරිසිදුමක් නැතුවම පිපිච්ච මලක් වගේ ප්‍රියංකර මොහොනකින් යුක්තව දුකින්ද ඉන්නව ඇත්තේ. ඔබ පිළිගන්නවද මිනිසුන්ගේ පෘථග්ජන දුර්වලතාවයක් තමයි මිනිසුන්ගේ ජීවිතේ විඳවන්න උනේ. තම තමන් විඳවන්නේ ජීවිතේ. නමුත් තථාගතයන් වහන්සේ ලෝක පහළ වී මේ ෂණ සම්පත්තිය දීම තුළින් විඳවීම අයින් කරලා විඳින්න ලබා දෙනවා. දැන් ඔබ කල්යාණ මිත්‍ර සේවනය ලබාගෙන මෙන්න මේක ශ්‍රවණය කරලා මේ මොහොතේ නැත්නම් මේ ෂණෙහි අමුතුවෙන් උදා කරගන්න ඕන නැහැ. අවදි වූ තැන් පටන් දොරවල් හයට සහ මනෝද්වාරයට. ඒ ෂණයේදී ඔබ ෂණේ සම්පත්තියක් බවට පත් කරගන්නේ කොහොමද? ෂණේ විපත්තියක් බවට පත් කරගන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. බුදුවරු හමු නොවුනොත් ෂණේ විපත්තියක් බවට පත් කරගන්න එක කරමින් ඉන්නවා. එතකොට අබ්බම්මචාරිය වාසී. එයින් මෙදෙන්ට කරන වාසය බඹසර වාසය. ශාසන බ්‍රහ්මචර්යාව. එසේනම් මේ ලාභේදී අලාභේදී ලාභේ සමග ඇලී එක චිත්තාභ්‍යන්තරගත වී නැති වෙනකට දුක් වෙන කාරණාව. අලාභේ සමග ගැටි චිත්තාභ්‍යන්තරගත වී දුක් වෙන. ඒකෙන් නිදහස් වෙන්න බෑ. ලෝකේ එදත් අදත් බාහිර ලෝකේ පවතින අරලෝ දහම එහෙම සිදු වෙනවා. ඒ නිසා ඒවා සමග ඇලුනොත් ගැටුනොත් ඔබට බස් රථයක දාවණය වෙන්නා වූ රෝදයක ඇලුනා වූ කඩදාසියකට චුයිම් ගෙම් පෙත්තකට වෙන දේ වෙනවා. ඇයි? රවුමක් ගානේ කැරකෙන ගානේ පොළොවේ වදිනකොට තැලෙන්න වෙනවා.
රවුමක් කැරකෙනවා වගේ ආලාභාලාභ සැපතුක් නින්දා ප්‍රශංසා සහිත රවුම් කැරකෙනවා. පොළොවේ වදිනකොට තැවෙලෙනවා වගේ උපදින ගානක් ගාන ඊට පස්සේ මේ ලෝකයාට අඬන්න දොඩන්න වැළපෙන්න දුක් වෙන්න ඉතිහාස ගහගන්න සිද්ධ වෙනවා. දුටුවද මානසික දුක? දුක් නිවීම සඳහා බඹසර හැතරීම. රූප බලන්න එපා කියලා තියනවද? සද්ධාහන්න එපා කියලා තිබෙනවද? නැහැ. කොහොමද ඒක කරන්නේ? ගෙවීම සඳහා බඹසර හැතෙන්න තියෙන්නේ. දැන් ඔබ දුක් හදාගෙන ඔබට ගැටෙනකොට ඔබ විසින් හදාගත්ත අතීතය මෙතෙන් එනවා. ලාභයද අලාභයද සැපද දුකද ඇල්මද ගැටීමද ඒක ලෝකේ තියෙන එකක් නෙමෙයි ඔබ හදාගත්ත එක. ඒක උපදින්න බාහිර උදව් වෙනවා. මම කියන්නේ වතුරයට සැඟවින්නා වූ මත්ස්‍යයකට නැත්තම් ඉස්සෙකුට නැත්තම් බොන සතේකට අදාළ හැම දාපුවම එයා එළියට ඇවිදින් ගිලිනවා වගේ ඔබව අවුස්සන්න කාරණා ඇවිස්සෙන්න කාරණා ඔබ ළඟ තියෙනවා බාහිරින් ඉදනකොට ඔබ ඇවිස්සෙනවා. ඉතින් ඔබට කියනවා තනසිල්ල ඉන්න දෙන්නේ නැහැ කියලා. ඔබ දොස් කියනවා ලෝක සාධක වලට ඔබට තනසිල්ල ඉන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබ ලෝක සාධක හතුරා එහෙම නැත්නම් පරිසරය එහෙම නැත්නම් මේවා විනාශ කරන්න. විරුද්ධවාදියා විනාශ කරන්න, ගමෙන් පන්නන්න, ඝාතනය කරන්න. ඔබ හිංසාරාදේ කොට්ටේ මාරු කිරීම ප්‍රතිකර්මයක් වශයෙන් තෝරගන්නවා. පෘථග්ජනයට කරන්න පුළුවන් හිංසාරාදේට කොට්ටේ මාරු කරන්න විතරයි. තථාගතයන් වහන්සේ කොට්ටේ ඇතත් නැතත් හිසරදේ සුව කරලා දෙනවා. තත් හටවන භව දුකට වේදානන්. බලන්න දැන් මේ සුලද්ද ලාභය මොකද්ද කියලා. කනෝ වෝ පටිලද්දෝ බ්‍රහ්මචර්ය වාසාය. ශනය ඔබ ලබාගත් මේ දුක් ගෙවීම සඳහා ක්ලේශයන් ප්‍රහීම ලබාගත් බඹසර වැසීම සඳහා ලබාගත් සුන්දරතම අවස්ථාව. වර්තමාන මොහොත මේ සඳහා නොගෙන වෙනත් මොනවා හරි කාලකන්ණි අදහසකින් ඕක වහගෙන ඉන්නවා නම් මොකද්ද මේ කරන්නේ? ක්ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන ගන්නෙ නෑනේ. ඇයි අපායේ ගිහින් තියනවද කියලා දෙන්න? දැන් මේ සූත්‍රයේ සඳහන් විදිහට ක්ෂණ සම්පත්තියක් නෑ නේද? සලායතන ස්වර්ගයේ ඉන්න අයටත්. ඔවුන්ට දුක දැනෙන්නේ අයින් වෙන්න. දැන් මේක පෙන්වන්නේ දුක දැකලා හේතුව දැකලා නැති උතන දැකලා මාර්ගය දකින්න ඕනේ. මොනවද දුක්? රාගෝච දෝසෝච මෝහච ව්‍යාධි සියලුම මනසට එනවනේ. ඒව ලෝකෙද තිබෙන්නේ. එහෙනම් බුදුරටත් එන්නේ නැතයි. අදාළ දේවල්. නෑ ඒවා ආශ්‍රයෙන් ඔබ හදාගත් එකක් එන්නේ. ඒක තියෙන තුරු වෙනවා. නැවතට ඒකට ඇලෙන තුරු වැඩි වෙනවා. තිබෙන තුරු වෙනවා, ඇලෙන තුරු වැඩි වෙනවා. එන්න ඇරලා එකතු වෙනවද? ආවෙන් පස්සේ එකතු නොවි අතාරිනවද? එන්න ඇරලා එකතු වෙනවද? එන්න ඇරලා අතාරිනවද නෙමෙයි. එන්න ඇරලා එකතු වෙන එක හරි. ආපු එකට එකතු නොවි අතාරින එක දන්නේ නැහැ. මන්දයත් සසරේ පුරුදු කළේ ඒවා එන්න ඇරලා එකට එකතු වෙන එකයි. ඒවා උපදින්න ඇරලා ඒවට එකතු වෙන තමයි සසරේ පුරුදු කළේ. ඒ නිසා මේ මෝඩකම මිනිසාට දුක් ගෙනත් දෙන බව මිනිසා තේරුම් ගන්නේ නැහැ තනියම කවදාවත්. අන්න මා මුලින් කළා බුදුවරුන්ගේ හෙලිකිරීමේ තියෙන විශේෂත්වයේ රහස. අමුතු ඇසකින් බලන්නේ. ලෝකයා ලෝකෙ දුක් තියෙනවා කියලා ලෝකෙට දොස් කියනවා. ලාභ සැප දුක් නින්දා ප්‍රශංසාවට දොස් කියනවා. බඩු මිලිහල යාමට අවුවට වැස්සට පින්නට ඥාතීන්ගේ දොස් පස්සලට දොස් කියා ඉන්නවා. හැමදාම උන්ට දොස් කියන්න කාරණා තියෙනවා. බුදුරු අදහරනවා ඔය කාරණා මොනවා සිදු වුණත් ඔබ ළඟ උපදින්නට මූලයක් නැත්නම් ඔබට මේ දුක නැති වූ තැනත් මෙතනමයි. දැන් එහෙමනම් මේ මොහොත මේකට ඇලී සසර හදන එක වෙනුවට මේ මොහොත නොඇලී සසරෙන් මිදෙන්න බඹසර වසන්ට ඔබට ශන සම්පatti ලැබලා තියෙනවා. ඔබට පමණයි.
දෙවියන්ටත් නැහැ, බ්‍රහ්මයින්ටත් නැහැ, අපාගත සත්වයින්ටත් නැහැ, ලෝකේ ඉන්න බුදු සමයේ ගැඹුර තේරුම් නොගත්ත බෞද්ධයින්ටත් නැහැ, අබෞද්ධයින් ගැන කවර කතාවද? බුදු සමයේ තේරුම් නොගත් යහාත්ම වශයෙන් දුකින් මිදීමට මේ මොහොතේ යොදාගත හැකියි කියලා එතෙන්ට සතිය යොදා ගන්න තේරුම් නොගත් බෞද්ධයින්ටත් නැතිකොට අන් අය ගැන කවර කතාවද? මා කියනවා ලෝකෙටම ඇහෙන්න. තේරුම් ගැනීම විතරයි අවශ්‍ය වෙන්නේ. ඔබේ ජාතිය, ඔබේ රට, ඔබේ ආගම, ඔබේ ආගමික සිරිත් සියල්ල ඔහොමම තියාගන්න. අපට ගැටලුවක් නැහැ. දැනටත් අපිට සවන් දෙන ඇතුළු කරන බොහෝ අය ඉන්නවා විවිධ ආගම් වල අය. ඔන්න කවමදාකවත් අපි කියලා නැහැ ඔය ආගම වැරදි, ඕක අතහැරලා එන්න එහෙම කියලා. ඒ නෑදෑකම්, මේ හිතවත්කම්, මේ චාරිත්‍රය එහෙම අරන් යන්න. මේ ඒ මොහොතට උපදින එකට එකතු නොවි අතහැරීම කරන බව අම්මා දන්නෙත් නැහැ, තාත්තා දන්නෙත් නැහැ, ආගම් කතෝරු දන්නෙත් නැහැ. අල්ලා ගැනීමෙන් තැවුල, අල්ලා නොගැනීමෙන් නොතැවුල කියන තැන ඔබ ඉන්නවා නම් ඔබට බුදු සමයේ සඳහන් ආගමික ජීවිතය ලැබෙනවා. ඔබ සසර දුකින් මිදීමට දන්නේ නැති වුණාට තෙරුණු සරණ කරගන්නවා. ඔබ දුක නැති කරා තැන කරා යන භවසර හැතිරෙමින් ඉන්නවා. එබැවින් මේ මොහොතට එකතු වී අනාගත විපාකයක් දෙන්න පුළුවන් දේ සසර හදනවද? ඒකට පමාව කියනවා. මේ මොහොතට එකතු නොවි ආපු දේ, අතීතෙන් ආපු දේ එකතු නොවීමෙන් වැළලෙන්න ආරිනවද? නැසෙන්න ආරිනවද? ඒකට මම තරවාසය කියලා කියනවා. දුක් ගෙවීම සඳහානේ. අර මමත්වෙන් ගත්තොත් මඤ්ඤමානෝකෝ බුක්කුයික්කු බද්දෝ මාරස්සනේ. ආපු එක මමත්වෙන් ගන්නවට තමයි ලෝභ දේශ මොහ වශයෙන් ගන්නවා, නැත්නම් පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති වශයෙන් ගන්නවා කියන්නේ. අරමුණු තුළ බලන්නේ ඒක. ඔන්න බුදුන් වහන්සේ ඔබ දුකටපත් වෙන පෙළ දහම මෙහෙම පෙන්වලා තිබෙනවා. දැන් බුදුන් වහන්සේ මේකට එකතු නොවෙන්න උන්වහන්සේ සතියක් කියලා එකක් පෙන්වලා මෙන්න මෙතෙන්දි සතිමත් වෙලා මේකට එකතු නොවි මේක බැහැර වෙන්න අරින්න. දැන් මොකද වෙන්නේ? අතීතයෙන් ආපුවට යන්න තැනක් නැහැ, ඉවර වෙනවා. ඇවිදින්. මෙහෙන් නොතබන නිසා දැන් බලන්න මේ නැද්ද කියලා මේක. මහා රුක්ක සූත්‍රයේ නැද්ද? සංයෝජන සූත්‍රයේ නැද්ද? තරම් තියෙනවා. කොහොමද? ඇවිලෙන්නේ ගින්දර දර දාලා තියෙනකොට ඒක ඇවුලුනාවයි. ආයෙ ඔබ දර දාන්න එපා. දර දාන්න නැත්නම් තිබුණ ගින්න නිවි යනවා. මොකද දර නොදැමීමෙන්. මේ දර නොබැනීම කියලා කියන්නේ වර්තමාන මොහොත තණ්හා උපාදාන වශයෙන් නොගෙන අවසන් කිරීම නේද? ඒක නේද නොකිරීම කියන්නේ? ඒක නේද කිරීම කියන්නේ? තණ්හා කිරීම, ලෝභ කිරීම, දේශ කිරීම කියන්නේ ඒකට එකතු වෙන එක නේද? කිරීම. කිරීමෙන් දුක. ඒක කරන්න එපා. සතිය ඕනේ තෙන්නනේ. එතකොට මොකද වෙන්නේ? එයා යන්න ඕන. පරණ එක්කෙනා නිසා මෙතෙන් දෙනවා. පරණ තැනක් නැහැ, මෙතනින් යන්න ඕන. දැන් දුර වෙනවනේ. කය වෙනවනේ. අර අල්ලා නොගැනීමෙන් නොතැවුල කියන වචනෙන් පෙන්වන්නේ එකයි. ආවනම් එකතු නොවෙනකොට පස්සපච්චා වේදනාව වෙනකොට පස්ස නිරෝධ වෙනවා එතන. ඉන් එහාට ඉතුරු ටික නැහැනේ. වේදනත් නැහැ, තණ්හත් නැහැ, උපාදානත් නැහැ, භවත් නැහැ, ජාතිත් නැහැ. දැන් භව නිරෝධව නම් නිබ්බාණං නෙවෙයිද? මෙසේ එකතු නොවීමෙන් පමණක් මේ දේ කළ හැකි පහසු ක්‍රියාමාර්ගයක් ත්‍රිපිටකය තුළ තිබියදී, ඒ ධර්ම විනය වශයෙන් හඳුන්වා තිබියදී, ඒට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැති විට මොන බුදුරයා හොයන්නද මේ යන්නේ? මොන බණක් හොයන්නද මේ යන්නේ? මීට වඩා දෙයක් බුදුවරුන්ට කියන්න දෙයක් නැහැ. බුදුවරු හැමදාමත් ප්‍රමාදය දකිනවා, ප්‍රමාදයෙන් මිනිස්සු සතර හදන බව දකිනවා. බුදුවරු අප්‍රමාද වෙලා මේතන හොයා ගන්නවා, ඔබට අප්‍රමාදයේ මඟ පෙන්නනවා. ප්‍රමාදයේ සසරට යන මඟ සහ මායයට යන මඟ, අප්‍රමාදයේ බුදුන් නැත යන මඟ. බුදුන් කියලා පිළිමෙ හිතන්නේ නැතුව, බුදුන් කියලා ශරීරෙ හිතන්නේ නැතුව, බුදුන් කියලා බුදුන්ගේ ධම්මපක කායවත් නිර්වාණය හිතලා මේ බුදුන් නැත යන පාරට එළමෙන්න. ඔබට බුදුන් හමු වෙනවා, බලන් ඉන්නවා එනකල්. මෙය තේරුම් ගැනීමම ධර්මයේ සියල්ල තේරුම් ගැනීමමයි. අනතුරුව ඔබට අනුසෝතගාමී ප්‍රතිපදාවේ යන්න ඕනේ නැහැ, පටිසෝතගාමී වෙන්න පුළුවන් වෙනවා. අන්න දැන්
අර පෘථග්ජන පුද්ගලයාට බාහිර කාරණා හම්බ වෙනකොට හිතට රිදෙනවා. ඉතින් කැලේට වෙලා ඉන්න හිතනවා ඇස් දෙක පියාගෙන ඉන්න අරමුණක් ගන්න නැතුව ඉන්න. මොකද මේ ඒවා හිතා දුක. මේවා හම්බ වෙන නිසා දුක කියලා තමයි වුන් හිතන්නේ. අත්කලමතාන යෝගයේ තේරුම ඒකනේ කැලේට ගිහින් මග ඇරලා ඉන්න එක. දැන් මේ ආර්ය පුද්ගලයාට හමු වෙනකොට තමන්ගේ ඇතුළේ තියෙන කොටස මතු වුනහම අතහරින්න උදව්වක් නෙවෙයිද මේ කරන්නේ? ඔබේ භාෂාවෙන් කියනවා නම් ඔබට කැළඹෙන කාරණා ලබා දෙන එක උන්ට thank you කියන්න හේතුවක්. ඔබේ ඇතුළත මතු කරලා දෙන්නේ. ඔබ දැක්කම එකතු වෙන්නේ නැතුව අතහරිනවා. මෙයම සංස්කාරයන්ගේ අනිත්‍ය භාවිතය විය නොහැකිද? දැන් අනිත්‍ය නිසා දුකද හම්බ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවන්ද එතකොට? දැන් බුදුන් වහන්සේ වදාරන්නේ අනිදුක්ඛාන පංච උපාදානස්කන්ධය අනිදුක්ඛාන වශයෙන් බලනකොට සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීම සාක්ෂාත් වෙනවායි කියලා. ඒ අනිත්‍ය නිසා දුකද හම්බුනේ නිවීමද? මේ අනිත්‍ය නිසා දුකයි කියන අනිත්‍ය නිසා දුකයි කියලා හිතාන ඉන්න අයගෙන් මං අහන්නේ. ඔක්කොගෙම. පළමුව ධර්මයේ නිවැරදි කරගන්න. නිවැරදි වුණාන් පස්සේ අනුගමන ප්‍රතිපදාවක් තුළ ඔබ හේවූ සැනසීම ඔබ ළඟ පවතිනවා. ඒ නීවරණ වලින් වැසී පවතිනවා. ඔබ මේ එකතු වීමෙන් ශන සම්පත්තිය ප්‍රයෝජන නොගැනීමෙන් පටිසෝතගාමී අනුසෝතගාමීවෙන් ඔබ මග ඇර ඉන්නවා. ඔබ නිවනෙන් මග අරින්න හදනවා. බලන්න. මිනිසා අතරත් සවන් දුන්න පුද්ගලයාටයි මේ වැඩේ මගේ අතින් වෙන්න ඕන කියලා තේරුණාම එයා කරන්න ඕන දැන් හරිද? තුම්මේ කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා ඔබ විසින් මේ කෙලස් නැසීමේ තැවීමේ කාර්යය කරන්න ඕන තථාගතවරු මේ ලෝකේ දුක තියෙනවා නෙවෙයි හිතේ තියෙනවා ඔබ ඒකට අහු වෙනවා කියලා පෙන්නලා දෙනවානේ. පටිපන්නා පමුක්කන්ති පාරට බැස්සොත් මාර බන්ධනෙන් මිදෙනවා ඔබට වළංගු නැද්ද? මටත් වළංගුයි ඒක මම දන්නවා. මට ඕනකේ මට විතරක් කලමු කරගන්න නෙවෙයි දැන්. මේක ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි වේදෙන්තරව තේරෙන ආගම් වේදකින්තරව මනුස්ස වර්ගය සඳහා යොදන්න මට ඕනකම තියෙන්නේ. ඒක ලෝක විප්ලවයක් වේවි. සාමෙන් සමගින් සමාදානෙන් ජීවත් වෙන මිනිස්සුන්ට මේ සම්පත් කොල්ලකා ගන්නෙත් නැතුව තරඟකාරීට උරුම කරගන්නෙත් නැතුව බෙදා හදා ගන්න පුළුවන් මනසක් වේවි. මේ ඔක්කොම දුක් තිබෙන්නේ මේ පිස්සන් කොටුවේ ඔය ලෝභ දේශ මොහයන්ගේ ආත්මාර්ථකාමීත්වය තුලනේ. ඒව නැති මිනිස්සු හැදෙනකොට. එබැවින් බුදුවරු හෙළි කර වදාලා වූ මේක අනාථ ධර්මයක් නෙමෙයි සනාතන ධර්මයක්. සනාතන හැමදාම වළංගුයි. සදහම් මග විවරුවොත් සනසන මිනිසුන් ලෝකේ ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තරව ගිහි පැවිදි භේදයෙන්තරව වර්තමානයේ බිහි වෙනු ඇත. ඔබත් එයින් කෙනෙක් වීමට හිතට ගන්න ධර්මානුශාසනාවට අනුග්‍රහක දායකත්වය දරූ පවුලේ හැමටත් සවන් දුන් ඔබටත් මෙන්න මේ කන සම්පත්තිලාභියෙක් බවට පත් වී ආත්ම වශයෙන්ම දුකින් මිදෙන මඟ විවර කරගන්න හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. සාදු සාදු සාදු. ධර්මානුශාසනාවේ සදහවර අනුග්‍රහය මිට පෙර රංග ශ්‍රී ලංකා සහ ගුවන් විදුලි රූප වාහිනියෙන් ධර්ම දේශනා ගණනාවක් විකාශනය කළ වූ පවුලකයි. අප කරන නිසා අපි ඒක දන්නවා. ගම්පල දොළුව පාරේ අටුවේ වත්තේ පදිංචිව සිටි නාවලපිටියේ දෙකිඳ ග්‍රාමයේ හිටපු ගම්මුලා දෑනිවරයා වශයෙන් සිටි RMP අප්පුහාමි මහතාගේ දායබර බිරිඳ වූ සුප්‍රසිද්ධ නවකතාකරුවෙකු නාට්‍යකරුවෙකු මෙන්ම පරිණත කලාකරුවෙකු දිවංගත RR සමරකෝන් මහතා ඇතුළු සහෝදර සහෝදරියන් 8 දෙනෙකුගේ දායබර මෑණියන් වූ RE රම්මැණිකේ මාතාවගේ පරලොසපත් වීමෙන් පස්වසරක් යෙදෙන පස්වන ගුණානුස්මරණ පින්කම 2022 ජනවාරි මාස 13 වෙනිදා අදට එදී ඇත. අදට එදී ඇති බැවින් එතුමියගේ ගුණ සමරා පින් අනුමෝදන් කර ඉක්මන් භවයකදී ධම්ම අවබෝධ කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා අභවත්තන් ප්‍රාප්තවන්ට දෙනා වූ ආදරණීය පියාණන් ඇතුළු RR සමරකෝන් අයියා ඇතුළු පවුලේ මියගිය සියලු ඥාතීන් සිහිපත් කරමින් ඔවුන්ගේ සසර ගමන සුවපත් කර ගැනීමට මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ හේතු වේවායි ප්‍රාර්ථනා කිරීම සඳහා ඔවුන් දායකත්වයේ දරනු ලබනවා. තවත් වචනයක් තිබෙනවා මේක සුන්දර නිසා කියන්නම්. ඔවුන් මේ හේතු පාඨයක් ඉදිරි කරනවා මේ මාගේ ශ්‍රේෂ්ඨත්වයේ සඳහා. බලන්න කියවලා
සියලු දුක්ඛ දෝමනස්යන් සිනහවකින් වසන් කරගෙන විවිධ මුහුණු වරින් හඹායන හැලහැප්පීම් වලට නිසල්මන්ව මුහුණ දුන්. මේ සසරේ සමයේදී සහෝදර සහෝදරයන්ට හමු වූ සුන්දරතම ගැහැණිය අපේ අම්මාය. ආරි රම්මැණිකේ නමින් යුත් ඇගේ පූජනීය වූ අතිපාරිශුද්ධ වූ නාමයට මෙම 5 වෙනි ගුණස්මරණ පුන්කම උපහාරයක් වේවා. මා 2009-10 පටන් එතුමිය හඳුනනවා. හැම අවුරුද්දකට මට එතුමිය හම්බෙන්න යන්න වෙනවා. දාන ටිකක් කළඳ පිරිත් ටිකක් කිව්ව මට සිවුරක් හෝ වෙනත් පිරිකරකුත් හම්බ වෙනවා. මට දීර්ඝායස ප්‍රාර්ථනා කිරීමකුත් තියෙනවා. ඇත්තටම මායට කතා කරේ අම්මා කියලා. ඒ තරම් ලෙන්ගතුයි. ඒ නිසාම රන්ගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ වාර්ෂිකව මේ වෙනුවෙන් ගුණානුස්මරණ පින්කම් හැමදාම කෙරුණා. ඒ වගේම පවුලේ සියලු දූදරුවන් වන අපගේ ප්‍රාර්ථනාව වන්නේ අප රටේ බොහෝ කලක් යටපත් වී ගිය නිර්මල ආර්ය මාර්ගය යලි මතුකොට ඉතා පැහැදිලිව ලෝට දේශනා කරමින් ලක්කස ලෝකැසි සමස්ත ජනතාවට දහමෙන් සැනසෙන මඟ කියා දෙන අපගේ නම සඳහන් කරනවා මෙතන දේශකයන් වහන්සේටත් මෙම සත්කාරයේ නිසලද මේ සත්කාරයේ නියැලෙන්නට කායික චෛතසික මානසික සුවය නිරතුරුවන් ලැබේවා දීර්ඝායු වේවා යන ප්‍රාර්ථනාව අප වෙනුවෙන් කරන අතර ලෝකයේ වෙනුවෙන් කොරෝනා වසංගතයෙන් සදහට ලෝ මිදේවායි ප්‍රාර්ථනා කරනවා. මූලදායකත්වය දරා ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දානයෙන් ජනිත කරගත්තා වූ ශක්තින් මත පිහිටා පරලෝසෙපත් ඔබේ සදාදරණීය මෑණියන් නැතු පරලෝසෙපත් ඥාති වර්ගය සුඛී සුපත් වේවා පින් කැමැති නම් අනුමෝදන්ව මතු භවයකදී මේ ශන සම්පත්තිය ලබාගෙන අනුගමනය කොට දුකින් මිදෙන මං පෙත් විර කරගන්න පරලෝසෙපත් ඥාතීන්ට හේතු වේවා. පවුලේ දූදරුවන් වශයෙන් ජීවත් වෙලා ඉන්න අය සමග ධර්මනුපුරන් ආදී කොට ඇති සියලු දෙනාට නිදුක් නිරෝගී සුවසත් චිරජීවනය ලෞකික අභිවෘද්ධිය වගේම මේ ශන සම්පත්තිලාභියෙක් බවට පත් වී ආත්ම වශයෙන්ම දුක් කෙලවර කරගන්න ලැබේවා යන්න අපගේ ප්‍රාර්ථනයයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු